බලමු අපි ඒකේ මොකක්ද කියලා 2010 විද්‍යුත් රසායනයේ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපිට ඉස්සරම කියන්නේ 25 දී ක්‍රියාකාරී වන පහත සඳහන් විද්‍යුත් රසායනික කෝෂ දෙක සලකන්න. එහෙනම් පළවෙනි එක දීලා තියෙනවා මැග්නීසියම් කූරක් දාලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල, අනෙක් පැත්තේ කොපර් කූරක් දාලා තියෙනවා කොපර් සල්ෆේට් වල. හරිද? මේකේ සම්මත විද්‍යුත්ගාමක බලයන් ටික දීලා තියෙනවා, ඉලෙක්ට්‍රෝඩ විභවයන් ටික කෝෂ සම්බන්ධ වේ. කෝෂයේ විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න. හරිද? කෝෂයේ විද්‍යුත්ගාමක බලය ඉස්සෙල්ලාම හදන්න තියෙන්නේ. එහෙනම් අපිට හදන්න පුළුවන් පළවෙනි එක E naught cell කියන එක සමානයි E naught cathode අඩු කිරීම E naught anode කියන සමීකරණයට ආදේශ කරමු. එහෙනම් E naught cell ධන 0.34 වෝල්ට් වලින් අඩු කරන්න ඍණ 2.37 වෝල්ට්. ඍණ 2.37 වෝල්ට්. එතකොට මේ දෙක මේක ධන වෙලා 0.34 ධන 2.37 කියලා එනවා වෝල්ට් අගය කීයද කියලා නේ. hello ඕවල් ක්ලාස් එකේ ඉන්නේ. විද්‍යුත්ගාමක බලය ගන්න පුළුවන් මේ විදිහට. එතකොට කීයද එන්නේ? වෝල්ට් එනවා ධන 2.71 වෝල්ට් කියලා අගයක් ලැබෙනවා. ඒක තමයි පළවෙනි කොටස. ඊළඟ දෙවෙනි කොටස කියනවා කෝෂයේහි 1 ඝන ඩෙසිමීටරයට මවුල මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙනුවට 1 ඝන ඩෙසිමීටරයට මවුල මැග්නීසියම් සල්ෆේට් ද්‍රාවණයක් භාවිතා කරේ නම් කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් විය හැකිද පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරිද? කෝෂයේ ඉස්සලම ඇනෝඩේ ජලීය ද්‍රාවණය 1 ඝන ඩෙසිමීටරයට මවුල මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙනුවට මැග්නීසියම් සල්ෆේට් භාවිත කරොත් මොකද වෙන්නේ කියලා අහන්නේ. එහෙනම් මොකද වෙන්නේ? දෙකම සම්පූර්ණයෙන් ජලයේ දිය වෙන නිසා අවස්ථා දෙකේම මැග්නීසියම් අයන සාන්ද්‍රණය සමානයි. ඒ නිසා විද්‍යුත්ගාමක බලය වෙනසක් වෙන්නේ නැහැ. කියලා මේම ලියන්නකෝ. සංයෝගයන් දෙකම ජලයේ හොඳින් දියවන නිසා අවස්ථා දෙකේදීම මැග්නීසියම් අයන සාන්ද්‍රණය සමාන වේ. අවස්ථා දෙකේදීම මැග්නීසියම් අයන සාන්ද්‍රණය සමාන වේ. එම නිසා විද්‍යුත්ගාමක බලයන් වෙනස් නොවේ. හරි ඒක දෙවෙනි කොටස. ඊළඟ තුන්වෙනි කොටස කියන්නේ මොකද්ද? ලවණ සේතුවේහි ක්‍රියාකාරීත්වය කුමක්ද කියලා අහනවා. ලවණ සේතුව සෑදීම සඳහා සංයෝගයකට උදාහරණයක් දෙන්න කියලා කියනවා. එහෙනම් මොකද්ද ලවණ සේතුවේ ක්‍රියාකාරීත්වය? ද්‍රාවණයන් තුල සමස්ත ආරෝපණය උදාසීනව පවත්වා ගැනීම. ඉස්සෙල්ලා ලියන ලවණ සේතුවේ ක්‍රියාකාරීත්වය. يعني ජලීය ද්‍රාවණයන් තුල සමස්ත ආරෝපණය උදාසීනව පවත්වා ගැනීම. ඒ තමයි ලවණ සේතුවේ තියෙන ප්‍රධානම කාර්යභාරය. උදාසීනව පවත්වා ගැනීම. හරි ඊට පස්සේ ඒකට පාවිච්චි කරන්න පුළුවන් සංයෝග අහනවා මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් ලියන්න පුළුවන්. KCl, potassium nitrate KNO3, ammonium chloride. ඒ වගේ එකක් ලියලා පෙන්නන්න මොකක් හරි. ඊට හතරවෙනි කොටස 4 සහ 5 ප්‍රශ්න A කොටසෙහි ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක කොපර් කම්බයකින් සම්බන්ධ කරලට ලැබෙන අවස්ථාව සම්බන්ධ වේ. කුමන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස ක්‍රියා කරන්නේ දැයි සඳහන් කරන්න. කැතෝඩය කියන්නේ විද්‍යුත් ධනයක. මොකද්ද? කොපර් ඉලෙක්ට්‍රෝඩය. එහෙනම් කොපර් ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස ක්‍රියා කරයි.
පහත සඳහන් දෑ සඳහා තුලිත සමීකරණ. කැතෝඩික ප්‍රතික්‍රියාව, ඇනෝඩික ප්‍රතික්‍රියාව සහ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. එහෙනම් බලමු කැතෝඩික ප්‍රතික්‍රියාව. කැතෝඩික ප්‍රතික්‍රියාව. එහෙනම් කැතෝඩේ වෙන්නේ ඔක්සිහරණය. මොකක්ද? Cu2 + Aq ඉලෙක්ට්‍රෝන දෙකක් එක්ක කොපර් සොලිඩ් බවට පත් වෙනවා. ඒ වගේම ඇනෝඩික ප්‍රතික්‍රියාව. ඇනෝඩික ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිකරණය. මැග්නීසියම් සොලිඩ් Mg2 + Aq ධන දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඊටසේ කෝෂ ප්‍රතික්‍රියාව. කෝෂ ප්‍රතික්‍රියාව කියන ওই දෙකේ එකතුව. මැග්නීසියම් සොලිඩ් copper 2 + Aq copper solid සහ Mg2 + Aq. හරි. ඔය දෙක තමයි ප්‍රතික්‍රියා තුන. මේ කැතෝඩ ප්‍රතික්‍රියාව, ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියන ටික. ඊළඟට කියන්නේ පහේ සිට හතතෙක් A කෝෂයේ කොපර් කූර සහ මැග්නීසියම් කූර වෙන B කෝෂයේ E ඉලෙක්ට්‍රෝඩයට සහ F ඉලෙක්ට්‍රෝඩයට කොපර් කම්බියක් මගින් සම්බන්ධ කරනවා. කොපර් කූර සම්බන්ධ කරන්නේ කොපර් කියන්නේ ධනාග්‍රය E ඉලෙක්ට්‍රෝඩයට. හරිද? එහෙනම් කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයක් වගේ ක්‍රියාවලියක් එතෙන්දි වෙන්නේ. දෙක සම්බන්ධ කළාට පස්සේ මෙන්න මේ විදිහට සැකස්මක් ඔයාලට අඳ ගන්න පුළුවන්. මේක E මේක F. හරිද? මේක දමරින දෙකක් දැම්මා වගේ. මේකේ තියෙන්නේ Dil H2SO4. එහෙනම් ධනාග්‍රේ සම්බන්ධයට ඇනෝඩය මේක කැතෝඩය. ඔය විදිහට නම් කරන්න පුළුවන් මේ දෙක. පළවෙනි කියන්නේ B කෝෂයේ කුමන ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩයේ ලෙස ක්‍රියා කරයි. දෙන කුමන කැතෝඩයේ මොකක්ද? B ඉලෙක්ට්‍රෝඩයේ F ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩයේ ලෙස ක්‍රියා කරයි. F ඉලෙක්ට්‍රෝඩය කැතෝඩයේ ලෙස ක්‍රියා කරයි. පහත දී ඇති ඉලෙක්ට්‍රෝන සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න. එහෙනම් ඉස්සරම E ඉලෙක්ට්‍රෝඩය. E ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ ඇනෝඩය. එහෙනම් තනුක සල්ෆියුරික් දැම්මම මොකද වෙන්නේ? දැන් ඔයාලා එක දන්නවා. අනිවාර්ය කාබන් ඉලෙක්ට්‍රෝන දාලා විද්‍යුත් විච්ඡේදනය වගේම තමයි. E මත සිද්ධ වෙන්නේ ඇනෝඩේ ඔක්සිකරණය. එහෙනම් ජලය එනවා. ඇවිල්ලා O2 ගෑස් බවට පත් වෙනවා. 4H+ Aq ධන 4 ඉලෙක්ට්‍රෝන. එහෙනම් F මත සිදු වෙන්නේ H+ Aq H2 ගෑස් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න. හරි. ඔන්න ප්‍රතික්‍රියා දෙක තමයි මූලිකව සිද්ධ වෙන්නේ. ඊළඟට කියන්නේ කෝෂ සැකැස්මෙහි ගලන ධාරාව නියතව පවතී නම් E සහ ඉලෙක්ට්‍රෝන දෙකේ වර්ගඵලය වැඩි කරන විට B කෝෂයේ H2SO4 සාන්ද්‍රණය වැඩි කරන විට දී ඇති කාල ප්‍රාන්තරයක් තුළ F ඉලෙක්ට්‍රෝඩෙහි සෑදෙන ඵල ප්‍රමාණයෙහි ඔබට අපේක්ෂා කළ හැකි වෙනස සඳහන් කරන්න. හරිද? එහෙනම් අපි දන්නවා ලැබෙන ඵල ප්‍රමාණය රඳා පවතින මේකෙන් ගන්න ධාරාව මත. ධාරාව නියත නම් ඵල ප්‍රමාණය නියතයක්. එහෙනම් මොකද වෙන්නේ? ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි කරත් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ වල වර්ගඵලය වැඩි කරත් වෙන්නේ නැහැ. ඒක අපි මෙහෙම ලියමු. සෑදෙන ඵල ප්‍රමාණය රඳා පවතිනුයේ ද්‍රාවණය තුලින් යවනු ලබන විද්‍යුත් ආරෝපණය මතය. ද්‍රාවණය තුලින් යවනු ලබන විද්‍යුත් ආරෝපණය මතය. නමුත් ධාරාව නියත බැවින් විද්‍යුත් ආරෝපණය
නියතයක් වේ. විද්‍යුත් ආරෝපණය නියතයක් වේ. එම නිසා ඉලෙක්ට්‍රෝඩයේ වර්ගඵලය මත සහ ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය මත සෑදෙන ඵල ප්‍රමාණය රඳා නොපවතී. සෑදෙන ඵල ප්‍රමාණය රඳා නොපවතී. සෑදෙන ඵල ප්‍රමාණය රඳා නොපවතී. හරිද? අංගගේ ලේසි දෙයක් ඒකේ තියෙන්නේ. එච්චර අමාරු දෙයක් නෙමෙයි. බලන්න ඉලෙක්ට්‍රෝඩ ප්‍රශ්නේ කොච්චර ලේසිද කියලා. හරි. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ 2019 දීලා තියෙන ඉලෙක්ට්‍රෝඩ ප්‍රශ්නේ. 2019 විද්‍යුත් රසායනය 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ගන්න බලන්න ඒකේ. ඒකෙත් විද්‍යුත් විච්ඡේදනයක් සම්බන්ධව තමයි ප්‍රශ්නේ ලබා දීලා තියෙන්නේ. M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම සඳහා රූපයේහි දක්වා ඇති ඇටවුම භාවිතා කරන ලදී. නියත ධාරාවක් භාවිතයෙන් මිනිත්තු 10ක කාලයක් තුල විද්‍යුත් විච්ඡේදනය සිදු කරන ලදී. මෙම කාල පරාසය තුලදී ඒ කෝෂයේ කැතෝඩයේහි 31.75 මිලිග්‍රෑම් ප්‍රමාණයක් ස්කන්ධය වැඩි වූ අතර B කෝෂයේ කැතෝඩයේහි 140 මිලිග්‍රෑම් ස්කන්ධය වැඩිවීමක් සිදු විය. ඒ කෝෂයේ සහ ඒ විල ජල විච්ඡේදනය වීමක් සිදු නොවන බව උපකල්පනය කරන්න කියලා දීලා තියෙනවා. එහෙනම් අපි ඉස්සරම ඇඳගමු බලන්න. කොපර් සල්ෆේට් කොපර් ඉලෙක්ට්‍රෝඩ දාලා තියෙනවා පළවෙනි එකේ. මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. පළවෙනි එකේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් එතන තියෙන CuSO4 ද්‍රාවණයක්. CuSO4 AQ එකක් කොපර් ඉලෙක්ට්‍රෝඩ දාලා තියෙනවා. මේ දෙක සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහට. මෙතන තියෙන M කියන ඉලෙක්ට්‍රෝඩය M වල සංයුජතාවය බලන්න. ඒ කියන්නේ M කියන්නේ මේක 3 සංයුජ එකක්. මම M3+ කියලා ලකුණු කරන්නම් ඉතින්. සූත්‍රය හොයාගන්න පුළුවන් ආරෝපණය මොකක්ද කියලා. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් ඉස්සරම කියන්නේ පළවෙනි ප්‍රශ්නේ A සහ B එක් එක් කෝෂයේ ඇනෝඩය සහ කැතෝඩය 1 2 3 4 අංක අනුසාරයෙන් හඳුනා ගන්න. හරිද? එහෙනම් මේක 1 2 3 4. එහෙනම් 1 කියන්නේ කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ එකක්. එහෙනම් ඒක ඇනෝඩය. ඇනෝඩය 2 මෙයා ඇනෝඩය මෙයා කැතෝඩය. එහෙනම් 2 කැතෝඩය. ඊටසේ මේකේ කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වෙලා තියෙන මෙයාගේ 4ට. එහෙනම් ඒක කැතෝඩය වෙන්න ඕන. නම් තුන්වෙනි එක ඇනෝඩය වෙන්න ඕනේ. ඇනෝඩය 4 කියන්නේ කැතෝඩය. ඔය විදිහටයි තියෙන්නේ. ඉතින් මේ ටික හරියට නිරූපණය කරන්න. හරි ඊළඟට කියනවා මේකේ එක් එක් කෝෂයේ එක් එක් ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියා ලියා දක්වන්න. එහෙනම් බලමු අපි දැන් මේක නිකන් ශ්‍රේණිගත කෝෂ දෙකක් වගේමයි. හරි. එහෙනම් ඉස්සෙල්ලා මම ලියන්නම් මේක මහලා පළවෙනි එකේ. පළවෙනි එකේ කියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය මත සිද්ධ වෙන එකක්. එයා ඇනෝඩය නම් ඔක්සිකරණය. කොපර් සොලිඩ් Cu2+ AQ ධන දෙකයි ඉලෙක්ට්‍රෝන කියලා ලියන්න ඕනේ. දෙවෙනි එක මත ඔක්සිහරණය Cu2+ AQ දෙකයි ඉලෙක්ට්‍රෝන කොපර් සොලිඩ් බවට පත් වෙනවා. ඊළඟ තුන්වෙනි එක ආය ඇනෝඩයක්. එහෙනම් යාගේ M solid ඔක්සිකරණය වෙනවා M3+ AQ ධන 3 ඉලෙක්ට්‍රෝන බවට. හතරවෙනි එකේ වෙන්නේ ඔක්සිහරණයක්. M3+ AQ 3 ඉලෙක්ට්‍රෝන අරගෙන M solid බවට පත් වෙනවා. හරි ඔන්න ඔය වගේ ප්‍රතික්‍රියා ටිකක් තමයි සිද්ධ වෙන්නේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය. හරි ඊට පස්සේ කියනවා මේකේ විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා කරන ලද නියත ධාරාව ගණනය කරන්න කියලා. එහෙනම් ධාරාව ගණනය කරමු. අපිට දීලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධය වැඩි. ඒ කියන්නේ තැම්පත් වෙච්ච කොපර් ස්කන්ධය. එහෙනම් ඉස්සෙල්ලා මම හොයාගන්නම් බලන්න කොපර් මවුල සංඛ්‍යාව. කොපර් මවුල ගණන කීයද කියලා. 31.75
මේක ග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරලා කොප්පවල මෞලික ස්කන්ධය 63.5යි කියලා ගමු අපි. මේකෙදි හරි වගේ අරගන්න ඕනේ. එතන 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි මෞල. එතන 5 වැඩි කිරීම 10 ඍණ 4යි මෞල කියලා ගන්න පුළුවන්. හරි ඉතින් කොප්ප මෞල සංඛ්‍යාව. එහෙනම් දැන් බලමු අපි කොප්ප තැන්පත් කරනකොට ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාව ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන මෞල ගණන 2 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි මෞල. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි මෞල. ඔය දෙන ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාව. හරිද? ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාව ආවා. එහෙනම් අපි බලමු දැන් ආරෝපණය කොච්චරද කියලා. ආරෝපණය. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන මෞල එකක් කියන්නේ 96500යි කූලොම්. එහෙමනම් 1 වැඩි කිරීම 10 ඍණ 3ක් කියන්නේ කොච්චරද? 96.5යි කූලොම්. එහෙනම් අපි බලමු Q සමානයි IT දාලා. දැන් අපි දන්නවා මේකේ විද්‍යුත් විච්ඡේදනය සිදු කරපු කාලය දීලා තියෙනවා අපිට. මිනිත්තු 10ක කාලයක් විද්‍යුත් විච්ඡේදනය කරලා තියෙනවා. එහෙනම් 96.5යි කූලොම් I 60 වැඩි කිරීම 10යි. 96.5 බෙදීම 600යි ඇම්පියර්. මේකයි දානවා. මේක බෙදලා උත්තරේ කියන්නේ කීයද කියලා. बिंदु 0.16 एम्पियर उत्तर एना बिंदु 0.16 एम्पियर කියලා දානවා. බලන්න ගොඩක් ලේසි ගාන. ටක් ගාලා හැදියා ගානට උත්තරත් එනවා. ඊටසම M ලෝකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. දැන් M ලෝකයේ තැන්පත් වෙච්ච 147.6ක් තැන්පත් වෙලා තියෙනවා. එහෙනම් බලන්න මේකේ ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාවයි M ඔය අතර ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාවෙන් 3න් එකයි M මෞල සංඛ්‍යාව. එතන මෞලින් උඩ ටික මකන්නම්. ඒක ඉස්සරම ගණනය කරන්නම් මම M මෞල සංඛ්‍යාව. M මෞල ගණන. මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝන මෞල සංඛ්‍යාවකින් 3න් එකයි. මෙන්න මෙච්චර මෞල සංඛ්‍යාවක් තියෙනවා M වල මෞල සංඛ්‍යාව. ඒ අපි M වල මෞල සංඛ්‍යාව හොයාගත්තා අපි දන්නවා මෞල සංඛ්‍යාව කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා. ඒකෙන් මෞලික ස්කන්ධය ගණනය කරමු දැන්. මෞල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. 1 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 3 මෙතන 140 7.6යි 47.6යි මේකේ මිලිග්‍රෑම් තියෙන ග්‍රෑම් කරන්න මම 10 ඍණ 3ෙන් වැඩි කරන්න. මෙතන මෞල මෙතන 10 ඍණ 3 මේක කරනවා එහෙනම් 147.6 වැඩි කිරීම 3යි GM oil ඍණ 1. මේක 3ෙන් වැඩි කරලා තියන්න උත්තරේ. හාරසිය 42.8යි 442.8යි GM oil ඍණ 1. මේ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ඒකක නැතුව ලියන්න. ඔය තියෙන මෞලික ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 442.8යි කියලා ලියන්න. බලන්න ගොඩක් ලේසි ගානක් ඒක. නිකම්ම ලියන්න තියෙන්නේ. අපි හෙදී 2019 දීපු ගාන. ඊළඟට අපි හදමු බලන්න 2017 දීලා තියෙන ගාන. මේක හදලා ඉවරයිලා. බලන්න මෙයා හොඳට පුරුදු වෙන්න පුරුදු වුණොත් මේ ගණන් අමාරු නෑ. ගොඩක් ලේසි බලන්න මේක නිකන් සාමාන්‍ය සුළු කිරීමක් තියෙන්නේ. එන අපි ඊළඟට බලමු 2017 තියෙන ගාන. 2017 ටිකක් දිග ගානක් තියෙන්නේ.
සම්පූර්ණ කැලලක්ම තියෙනවා එකේ. ඒකේ අන්තිම ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ B කොටස. දැන් ඔයාලට මෙන්න මෙයාගේ AgCl සහ Hg2Cl2 එකක් දීලා තියෙනවා. මම ඒක ඇඳලා පෙන්නන්නම් පොඩ්ඩක්. AgCl solid. එතන තියෙනවා mercury liquid, Hg2Cl2, එක platinum electrodeයක්, මේක silver electrodeයක්. මේක පිළිලා තියෙනවා chloride ion ගෙන් තමයි පිළිලා තියෙන්නේ. ඔයගේ electrodeයක් තමයි තියෙන්නේ නේද? ඒකේ සටහන දීලා තියෙනවා ඔයාලට සම්පූර්ණයෙන්ම. electrode විභව දෙකක් දීලා තියෙනවා. silver වල ධන 0.22, mercury වල ධන 0.27. ඒතකොට වඩා විදුලි ධන එක්කෙනා mercury යාගේ තමයි ඔක්සිහරණය සිද්ධ වෙන්නේ. විදුලි ධන එක්කෙනා කියන්නේ විදුලි රසායනිකයෙන් පහළින් තියෙන mercury. ඒතකොට යාගේ ඔක්සිහරණය සිද්ධ වෙන එයා කැතෝඩේ ලෙස ක්‍රියා කරනවා. අනිත් එක්කෙනා සිල්වර් ඇනෝඩේ ලෙස ක්‍රියා කරනවා. අපි මේ දෙක දෙලින් තීරණය කරගෙන යම් බලන්න ප්‍රශ්න වලට. ඉහත කෝෂයේහි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. එහෙනම් ඇනෝඩේ වෙන්නේ මොකක්ද? Ag solid Cl - Aq එක ප්‍රතික්‍රියා කරලා AgCl solid බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. හරිද? ඔක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරිද? ඊළඟ දෙවෙනි එක අහනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔන්න ඔක්සිහරණය වෙන්නේ මොනවද? Hg2Cl2 solid බවටද 2යි Hg+ liquid සහ 2යි Cl - Aq. එහෙනම් මේකට 2යි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දාන්න ඕනේ. මේක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. අපි ලිව්ව ඔක්සිකරණය ලිව්වා, ඔක්සිහරණය ලිව්වා. ඊළඟ තුන්වෙනි එක කියන්නේ කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න. එහෙනම් කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරගෙන පළවෙනි එක දෙකෙන් වැඩි කරලා මේක එකතු කරගන්න. මම ඒකට කරලාම පෙන්නන්නම්. කරලා සුළු කරලා බලමු. පළවෙනි එක දෙකෙන් වැඩි කරොත් 2යි Ag solid 2යි Cl - Aq 2යි AgCl solid ධන 2යි ඉලෙක්ට්‍රෝන. දැන් මේකයි එකතු කරමු. එතකොට ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතකොට Hg2Cl2 solid ධන 2යි Ag solid 2යි Cl - Aq 2යි AgCl solid ධන 2යි Hg liquid ධන 2යි Cl - Aq කියලා එන්නේ. එහෙනම් Cl - Aq Cl - Aq කැපිලා යනවා. එහෙනම් මෙන්න මේ ටික විතරයි එන්නේ. එහෙනම් මොනවද එන්නේ අපිට කෝෂ ප්‍රතික්‍රියාවට? Hg2Cl2 solid 2යි Ag solid 2යි AgCl solid සහ 2යි Hg liquid. ඔච්චරයි කෝෂ ප්‍රතික්‍රියාවේ තියෙන්නේ. කෝෂ ප්‍රතික්‍රියාව ලියන්නේ එකට. ඊළඟට කියලා තියෙනවා දීලා තියෙන E0 අගයන් ආදායෙන් කෝෂයේ විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් E0 සෙල් කැතෝඩය ධන 0.27යි අඩු කිරීම ධන එකක් ධන 0.22යි. එහෙනම් 0.05යි වෝල්ට් විභවාන්තයක් එනවා. අර මම කිව්වේ හැමතිස්සෙම විද්‍යුත්ගාමක බලය කෝෂයක E0 සෙල්ලගේ ධනාගයක් එන්න ඕනේ ඍණාගයක් ආවොත් මාරු වෙලා එහෙම නැත්නම් වැරදිලා. ඉහත විද්‍යුත් රසායනික කෝෂයේ සම්මත ලිඛිත නිරූපණය දෙන්න. සම්මත ලිඛිත නිරූපණය කියන්නේ IUPAC නිරූපණය තමයි අහන්නේ අපි. IUPAC නිරූපණය මම උඩින් ලියන්නම්. එහෙනම් මේකෙදි ඇනෝඩේ වෙන්නේ මොකක්ද? ඇනෝඩේ වෙන්නේ සිල්වර්. Ag solid / AgCl solid /Cl - Aq 1 ඝන ඩෙසිමීටරයට මවුල. දැන් මේක ඇනෝඩේට සහ කැතෝඩේට දෙකටම ක්ලෝරයිඩ් අයන පොදුයි එනස එකපාරයි ලියන්නේ. ඊට පස්සේ ස්ලෑෂ් එක දාලා ඔක්සිහරණය ලියන්නේ. Hg2Cl2 solid පත් වෙන මොනවා බවටද? mercury liquid එක සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය platinum solid කියලා ලියන්න. ඔක තමයි IUPAC නිරූපණය.
විභාගයට හදනකොට මෙතන ප්ලැටිනම් ලියලා නැතත් ලකුණු දීලා තියෙනවා. හරි? ඒකට අපි ලියනකොට සම්පූර්ණයෙන් ලියන්න මතක තියාගන්න එක. ඉහත විද්‍යුත් රසායනික කෝෂයෙහි විද්‍යුත් ගාමක බලය ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මත රඳා පවතීද? ඔබගේ පිළිතුර සඳහා හේතු ඉදිරිපත් කරන්න. හරිද? එහෙනම් අහන්නේ මේකේ මේ විද්‍යුත් ගාමක බලය ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මත රඳා පවතිනවද කියලා. එහෙනම් ඉස්සෙල්ලාම ලියන්න රඳා නොපවතී කියලා. ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මත රඳා නොපවතී. මොකද හේතුව? කෝෂ ප්‍රතික්‍රියාවේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය අන්තර්ගත නොවන නිසා. කියන්නේ ක්ලෝරයිඩ් අයනයක් කෝෂ ප්‍රතික්‍රියාවේ නොමැති බැවින් ඒකට බලපාන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක ලියන්න ඉස්සෙල්ලාම විද්‍යුත් ගාමක බලය ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මත රඳා නොපවතී. විද්‍යුත් ගාමක බලය ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මත රඳා නොපවතී. එයට හේතුව කෝෂ ප්‍රතික්‍රියාව තුල ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අන්තර්ගත නොවීමයි. ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අන්තර්ගත නොවීම. ඒක නිසායි ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැත්තේ. බලමු ඊළඟ කොටස මොකක්ද කියලා එකේ. ඊළඟට කෝෂයෙන් 0.1 වූ ධාරාවක් විනාඩි 60ක කාලයක් තුලදී ලබාගත් විට Ag solid Cl ස්කන්ධයේ සිදුවන වෙනස ගණනය කරන්න. ස්කන්ධ වෙනසයි ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් ඒක ඔක්සිකරණය වෙන්නේ මොකද්ද සිද්ධ වෙන ප්‍රතික්‍රියාව? Ag solid Cl - 1 ප්‍රතික්‍රියා කරලා AgCl solid හැදෙනවා ඉලෙක්ට්‍රෝනිකුත් එක. මේකනේ වෙන්නේ. එහෙනම් මෙතන Ag ටික එහෙමම දෙන අලුතෙන් Cl- තමයි තැම්පත් වෙන්නේ. එහෙනම් අපි බලමු මේකේ මවුල සංඛ්‍යාව කොහොමද කියලා. 0.1 ඇම්පියර් ධාරාවක් විනාඩි 60ක කාලයක් තුල තමයි සිදු කරන්නේ. විනාඩි 60ක. එහෙනම් ඉස්සරහම බලමු Q = IT දාමු. ඒක ගන්න. Q = IT. 0.1 ඇම්පියර් ධාරාවක් මිනිත්තු 60ක්. මිනිත්තු 60යි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා නිතර 3600යි 360යි කූලෝම් විද්‍යුත් ප්‍රමාණයක් නිකුත් කරනවා. හරිද? එහෙනම් බලමු ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව කොච්චරද කියලා. ඉලෙක්ට්‍රෝන මවුල ගණන 96500යි කූලෝම් කියන්නේ එක මවුලයක් නම් 360යි කූලෝම් කියන්නේ කීයක්ද කියලා. මේක කැපිලා යනවා 36 බෙදීම 9650යි මවුල. ඔය තියෙන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව. එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාවයි ක්ලෝරයිඩ්යි සමානයි. මොකද ඉලෙක්ට්‍රෝඩේ මත තැම්පත් වෙන්නේ ක්ලෝරයිඩ්. සිල්වර් ටික හැමම තියෙනවා. වැඩිපුර Cl- තැම්පත් වෙලා තමයි AgCl හැදෙන්නේ. එහෙනම් අපි බලමු ඊට පස්සේ Cl- මවුල සංඛ්‍යාවක් ස්ටොයිකියෝමෙට්‍රි එකට එක නිසා ඔය ගානටම සමානයි. 36 බෙදීම 9650යි මවුල. එහෙනම් බලමු ක්ලෝරයිඩ් ස්කන්ධය කීයද කියලා. 36 වැඩි කිරීම 35.5 දැන් ග්‍රෑම් ගාන ගණනය කරන්න පුළුවන් ස්කන්ධයේ වැඩිවීම. දැන් අපි වැඩි වීම මේකදී අහන්නේ ස්කන්ධයේ වැඩිවීම විතරයි. නම් මේක නිකන් ගණනය කරන්න තියෙන්නේ. දශම 1.32 ග්‍රෑම්. 0.132 ග්‍රෑම් ප්‍රමාණයකින් තමයි ස්කන්ධය වැඩි වෙන්නේ. අර ලේසි ගණනය කිරීමක් තියෙන්නේ මේකේ. ඊළඟට කියනවා මේ ධාරාව යවුවාට පස්සේ ද්‍රාවණය තුල ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කොච්චරද කියලා. දැන් අපි දන්නවනේ කෝෂ ප්‍රතික්‍රියාවේ ක්ලෝරයිඩ් අයන අන්තර්ගත වෙන්නේ නැති නිසා මෙතනදී ක්ලෝරයිඩ් තැම්පත් වෙනකොට
කැතෝඩෙන් ඊට සමාන ක්ලෝරයිඩ් වෙන ප්‍රමාණයක් ද්‍රාවණයට නිදහස් වෙනවා. ඒ නිසා ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ඒක ආරම්භයේදී දීලා තියෙන 1 ජන ඩෙසිමීටරයට මවුල කියලා. එහෙනම් ඒ අගය මොකද වෙන්නේ? නියතව පවතිනවා. කියලා මෙහෙම පැහැදිලි කරලා ඉස්සරම ලියන්න. ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වෙනස් නොවි ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වෙනස් නොවි 1 ඝන ඩෙසිමීටරයට මවුල අගයේ 1 ඝන ඩෙසිමීටරයට මවුල අගයේ නියතව පවතී. 1 ඝන ඩෙසිමීටරයට මවුල අගයේ නියතව පවතී. එයට හේතුව ඇනෝඩයේ ක්ලෝරයිඩ් තැන්පත් වන විට ඇනෝඩයේ ක්ලෝරයිඩ් තැන්පත් වන විට එයට සමාන ක්ලෝරයිඩ් මවුල සංඛ්‍යාවක් කැතෝඩයෙන් ජලීය ද්‍රාවණයට නිදහස් වීමයි. 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 නිසා මොකද වෙන්නේ? ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. හරි. ඒ ටික තමයි 2017 ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අවුරුදු 3ක ප්‍රශ්න කරා. 2010 කළා, 2019 කළා, 2017 කළා.